ආයිබෝන් දරුවනේ ඉතින් අපි සුපුරුදු පරිදි හම්බ වෙන්නේ 2021 තීරි පන්තිය මගේ කවුන්ටිං ක්ලාස් එකේ 2021 පන්තියත් එක්ක තමයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් බැටවුනේ අපි පහුගිය වීඩියෝ එකකින් කතා කරලා තියෙනවා ලාභ අරමුණු කරනුගත් සංවිධාන මුල ප්‍රකාශන පිළියෙල කිරීම කියන පාඩමේ කොටසක් විදිහට අපි අවසන් කරා ලාභ අරමුණු කරනුගත් සංවිධානවල නැත්නම් අපි කතා කරන විදිහට සමිති සංවිධානවල කොහොමද අභ්‍යාසයක් විසඳන්නේ කියලා. ඉතින් මේ ඔයාලා කතා කරන වෙලාවේ 2020 accounting paper එකත් මේ වෙලාවේ ලියලා අවසానයි දරුවෝ. එතකොට මේ paper එකෙත් සුපුරුදු පරිදි අපි කියන විදිහට මේ අභ්‍යාසයක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ පාඩම ගැන අනිවාර්යෙන් අවධානයෙන් යොමු කරන්න ඕන. මොකද පේපර් එකේ ගොඩක් වෙලාවට ලකුණු 200ක් දෙන අවස්ථාවක් විදිහට තමයි අපි දැනට ගණනය කිරීම වල තියෙන්නේ. ඔය 200න් ලකුණු 20ක් ගන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ අඩුම කිව්වොත් 100න් ලකුණු 10ක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා මේ පාඩමෙන්. ඒ නිසා අනිවාර්යෙන් අත්‍යවශ්‍ය පාඩමක් මේක ඉගෙන ගන්න. හරි. අපි අද කතා කරනවා අපි කතා කරා පුතේ අභ්‍යාසයක් කතා කරා ටියුට් එකේ තිබිච්ච 12 වෙනි අභ්‍යාසය අපි කතා කරලා අවසන් කරලා තියෙනවා. 12 වෙනි අභ්‍යාසයේ ගැටලු තියෙනවා නම් 12 වෙනි අභ්‍යාසයේ විසඳපු ආකාරය පිළිබඳ 12 වෙනි අභ්‍යාසයේ කොහොමද කරේ කියලා ගැටලු තියෙනවා නම් මගේ දරුවෝ හැමෝම අපේ WhatsApp group එක හරහා අනිවාර්යෙන් group එකේ message කරන්න බෑ. මගේ phone number එක තියෙනවා. ඔයාලට මේ වෙලාවේ display ඔයාලගේ තිරේ මත දිස් වෙයි. ඒ වගේම ඔයාලා බොහෝ දරුවෝ ගාව මගේ number එක තියෙනවා. ඉතින් WhatsApp message එකක් දාන්න පුළුවන් සර් මෙන්න මෙහෙම ගැටලුවක් තියෙනවා කියලා. ඔකට වඩාත් ගොඩාක්ම ලේසි තමයි පුතේ මේ වීඩියෝ එක ඔයාලා එකපාරක් නෙමෙයි දෙතුන් වතාවක් නරඹන එක තමයි කරන්නට ඕන. මොකද දෙපාරක් තුන්පාරක් මේ අභ්‍යාසය එකම අභ්‍යාසය හදන එක ඔයාලා බැලුවොත් ඔයාලට තේරුම් ගන්න පුළුවන් සර් මොකද්ද මෙතන මේ කරන පියවර ටික අනුගමනය කරන්න කියලා. මතකද දරුවනේ මම මේ පාඩමේ මේ ගාන හදන්න කලින් ඒ කියන්නේ 12 වෙනි අභ්‍යාසය හදන්නට කලින් මම දරුවන්ට කියලා දුන්නා පියවර 6ක් ඔස්සේ කොහොමද මේ ගැටලුව විසඳන්නේ කියලා. ප්‍රධාන පියවර 6ක් ඔස්සේ ගැටලුව විසඳන්නේ කොහොමද කියලා. අංක 1 අභ්‍යාසයේ පරිදි ඉල්ලලා තියෙන ආකෘතිය රූල් කරගන්නවා. අංක 2 මොකක්ද රූල් කරගත්තට පස්සේ ආරම්භක ශේෂයන් තියෙනවා නම් ඒ ආරම්භක ශේෂයන් අපි කියන විදිහට තත්ත්ව විස්තරයක සටහන් කරමින් ගිණුම් විවෘත කර ගැනීම සිද්ධ කරන්නට අවශ්‍යයි. අංක 3 අවසාන ශේෂයන් ගිණුම් වසා දමමින් මූල තත්ත්ව ප්‍රකාශනයේ ඇතුළත් කළ යුතුයි. ඊට පස්සේ අවසාන ඊළඟ 4 වෙනි කාරණේ විදිහට ගන්න අපි ඉතුරු ගනුදෙනු එහෙම නැත්නම් ඉතුරු ගැළපෙලි ටික දිත් සටහන් න්‍යායට අනුව අදාළ ගිණුම් වලට දිත්ව සටහන තැබීම කළ යුතුයි. ඊට පස්සේ පුතේ දිත් සටහන් තැබුවට පස්සේ අපි ඒ කියන ගිණුම් ටික තුලනය කරලා ඒ ගිණුම් වල තියෙනවා පුතේ ඒ කියන්නේ සැඟවිච්ච අගයන්. ඒ කියන්නේ ගිණුමක සාමාන්‍යයෙන් ගත්තොත් සැඟවිච්ච අගයන් කියලා කියන්නේ ණයගැති පාලන ගිණුමේ ආරම්භක ශේෂයක් තියෙනවා. අවසාන ශේෂයක් තියෙනවා. බොල් ණයක් තියෙනවා. ණයගැතියන්ගේ මුදල් ලැබීමුත් තියෙනවා නම් අපිට අවබෝධ විය යුතුයි පුතේ මොකක්ද අඩු මේ වෙලාවේ ණයට විකුණුම් ප්‍රමාණය අඩුයි කියලා. ඒ වගේම තමයි ණයගැති පාලන ගිණුමේ ආරම්භක ශේෂයත් අවසාන ශේෂයත් බොල් ණය ශේෂ ආපසු එවුම් ශේෂ ඒ වගේම විකුණුම් ශේෂත් තියෙනවා නම් බැර පැත්තෙන් අපිට ශේෂයක් එනවා නම් අපිට අවබෝධ විය යුතුයි එන්නේ මොකක්ද මේ ණයගැතියන්ගෙන් මුදල් ලැබීම් අගය කියන එක. ඉතින් ওই වගේ අවබෝධයක් ලබා ගන්න ඕන. මේ අවබෝධය ඇත්තම කතා කිව්වොත් පුතේ අපේ සිලබස් එකේ ඊළඟ පාඩම. ඒ කියන්නේ 9 වෙනි පාඩම අසම්පූර්ණ සටහන් කියන පාඩමෙන් තමයි ඔයාලට මාර්ගෝපදේශනය දෙන්නේ. හරියටම කිව්වොත් පුතේ මේ 8 වෙනි පාඩම උගන්වන්න ඕන 9 වෙනි පාඩමෙන් පස්සේ. 9 වෙනි පාඩමෙන් පස්සේ. ඉතින් 9 වෙනි පාඩම අපිට 9ට තියෙන නිසා පිළිවෙලට යන්න ඕන නිසා තමයි මම මේ වැඩේ කරන්නේ. ඒ නිසා මම ඔයාලට පොරොන්දු වෙනවා අපේ 9 වෙනි පාඩම කරලා ඉවරුණාට පස්සේ ඒ කියන්නේ අසම්පූර්ණ සටහන් පාඩම කරලා ඉවරුණාට පස්සේ මොකද උසස් පෙළ විභාගෙදී ගොඩක් දුරට අසම්පූර්ණ සටහන් පාඩමෙන්ම කියලා අභ්‍යාසයක් ලැබෙන්නේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධාන මූල්‍ය ප්‍රකාශන කියන පාඩම යටතේ තමයි අභ්‍යාස ලැබෙන්නේ. ඒකයි තමයි අසම්පූර්ණ සටහනුත් ඔයාලගෙන් පරීක්ෂා කරලා බලන්නේ. ඒ නිසා අපි
ඒ පාඩම ඉවරුනාට පස්සේ තවත් අපේ විභාග අභ්‍යාස ටිකක් විසඳලා බලමු මේ ලාභ අරමුණු කරනගත් සංවිධාන වල. එහෙනම් අපි අද කතා කරන්න යන්නේ පුතේ මේ ඔය කතා කරපු පියවර අංක 6 යටතේ අපේ පාඩමේ තියෙන අපේ ටියුට් එකේ තියෙන 13 වෙනි ගාන 13 වෙනි ගාන. ඉතින් 13 වෙනි ගාන හොඳින් කියවන්න. හැමෝම හොඳින් කියන්න. මොකක්ද තියෙන්නේ? චැලෙන්ජර්ස් ක්‍රීඩා සමාජයේ 12/2021 වැනි දිනෙන් අවසන් වර්ෂයේ සඳහා ලැබීම් ගෙවීම් ගිණුම පහත දැක්වේ. ඔන්නෝක තමයි තියෙන්නේ. ඉතින් මේක හොඳින් කියවන්න. මේක කියවලා අපි බලමු මොකද්ද මේ අභ්‍යාසයේ සිද්ධ වෙන්නේ කියලා. කියවන්න දරුවනේ හොඳින් අභ්‍යාසය. හරි දරුවනේ බලන්නකෝ. අපි 13 වෙනි අභ්‍යාසය බෝඩ් එකේ රූල් කරලා තියෙනවා. 13 වෙනි අභ්‍යාසයෙන් අපේ පළවෙනි ප්‍රශ්න විදිහට ඉල්ලන්නේ 2020 මේ අභ්‍යාස හොඳට කියවලා බලන්න. මේ අභ්‍යාසෙ පුතේ ඉල්ලන්නේ 2000 මෙන්න මේක තමයි ගිණුම් කාලච්ඡේදය. 2020 1 සිට 2020 12/31 කියන කාලච්ඡේදය. මේක ආරම්භක මේක අවසාන. එහෙනම් ඔය ආරම්භක සහ අවසාන කතාවත් එක්ක අපි යන් ඉස්සෙල්ලාම ඉල්ලන්නේ ආරම්භක දිනට. මෙන්න මේ දිනට. ඒ කියන්නේ තත්ත්ව විස්තරේ වෙනුවට තමයි මෙයා ඉල්ලන්නේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මොකක්ද ඉල්ලන්නේ? 2021 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය මෙයා ඉල්ලනවා. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ විදිහට ඉල්ලන්නේ යාවජීව සමාජික මුදල් ගිණුම. යාවජීව සමාජික මුදල් ගිණුම. තුන්වෙනි ප්‍රශ්නේ විදිහට ඉල්ලන්නේ අපෙන් ආපන ශාලාවේ ආදායම් ප්‍රකාශනය. ඒ කියන්නේ මේ සමිතියට අමතරව සමිතිය කටයුතු වලට අමතරව මෙයාලා ආපන ශාලාවක් කරගෙන යනවා. ඒ නිසා ආපන ශාලාවේ ආදායම් ප්‍රකාශනය තමයි මෙයාලා ඉල්ලන්නේ. හතරවෙනි එක ආදායම් වියදම් ගිණුම සමිතියේ තියෙන ආදායම් වියදම් ගිණුම. මම පෙරවැඩ විදිහට රූල් කරගත්තා සමාජික මුදල් ගිණුමක්. තවත් අපිට මේ පැත්තේ මේ ඉඳ තියාගෙන තියෙන අභ්‍යාස වලට මොනවටද අපේ කියන පෙරවැඩ වලට මොනවද පෙරවැඩ මේ අවශ්‍ය ගිණුම් විවෘත කරනකොට ගිණුම් ගහ ගන්න ලේසි වෙන්නේ. හරිද? හරි. එහෙනම් අපේ පියවර වලටම අනුව අපි කතා කරගෙන යන් කොහොමද මේ වැඩේ කරන්න කියලා. ගාන මම ආයි කියවනවා. මේ ක්‍රීඩා සමාජයේ 12/31 වෙනි දිනේ අවසන් වර්ෂයේ සඳහා ලැබීම් ගෙවීම් ගිණුම තමයි ඉස්සල්ලාම දීලා තියෙන්නේ. ලැබීම් ගෙවීම් ගිණුමේ හර පැත්තත් බැර පැත්තත් සහිතව දීලා තියෙනවා. ඊට පස්සේ පුතේ ආරම්භක දිනට 1 දිනට වත්කම් වගකීම් පහත පරිදි වේ. ඊට පස්සේ අනිකුත් තොරතුරු කියලා තොරතුරු 7-5ක් දීලා තියෙනවා. හරි. එහෙනම් මෙන්න මේකයි මෙතනදී අපි ගන්න තියෙන උපදේශය. මොකද්ද? සර් කිව්වා වගේම මෙන්න ආකෘතිය ගහලා ඉවරයි. දැන් තියෙන්නේ ඊළඟට ආරම්භක ශේෂයන් ටික වාර්තා කර ගන්නට ඕන අපේ පියවරයන් වලට අනුව. මොකද්ද? අපේ තත්ත්ව විස්තරයේ සහ අදාළ ගිණුම් වල. හැබැයි දරුවනේ මෙතන තත්ත්ව විස්තරයක් ඉල්ලලා නැහැ. අන්න ඒ නිසා තත්ත්ව විස්තරයේ වෙනුවට මේකෙදි ඉල්ලන්නේ ආරම්භක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ඉතින් පුතේ ආරම්භක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ තත්ත්ව විස්තරේ කිසිම වෙනසක් නැහැ. ආරම්භක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ආරම්භක තත්ත්ව විස්තරේ කිසිම වෙනසක් නැහැ. ඒකට හේතුව තමයි දරුවනේ ආරම්භක තත්ත්ව විස්තරයේ වත්කම් සහ වගකීම් වාර්තා කරලා අපි හොයාගන්නේ සමුච්චිත අරමුදල. ආරම්භක වත්කම් සහ ආරම්භක වගකීම් භාවිතා කරලා සමුච්චිත අරමුදල හොයා ගන්නවා. ඒ වගේම තමයි මෙතනත් කරන්නේ මොකද්ද? ආරම්භක වත්කම් ටිකයි ආරම්භක වගකීම් ටිකයි වාර්තා කරලා සමුච්චිත අරමුදල හොයා ගන්න පුළුවන්. ඒ කියන්නේ තත්ත්ව විස්තරය කියන එකයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියන එකයි දෙකේම වෙනසක් නැහැ. ඒ නිසා අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ කරුණු දාගන්න ගමන් ආරම්භක දිනට දාගන්න ගමන් අදාළ ගිණුම් විවෘත කර ගැනීමක් සිද්ධ කරනවා. මොකක්ද එහෙනම් පළවෙනි පියවර තත්ත්ව විස්තරයේ කරුණු වාර්තා කිරීමත් එක්ක ගිණුම් පිළියෙල කිරීම කියන එක වෙනුවට අපි දැන් මේ කොටසදී අපි කියන්නේ මේ ගානේදී අපි කියන්නේ ආරම්භක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අගයන් වාර්තා කිරීමත් සමග ගිණුම් විවෘත කර ගැනීම තමයි කරන්න යන්නේ. බලන්න මුලින්ම තියෙන්නේ බැංක් අපි කතා කරන විදිහට මුදල් ගිණුම නැත්නම් ලැබීම් ගෙවීම් ගිණුම. ඉතින් පුතේ ආරම්භක ලැබීම් ගෙවීම් ගිණුම මේ ව්‍යාපාරයේ ආරම්භක මුදල් ශේෂය බවට පත් වෙනවා. මේකේ අවසාන ශේෂයක් තිබුණොත් තමයි මේකේ අවසාන මුදල් ශේෂය බවට පත් වෙන්නේ. ආරම්භක ශේෂය තියෙනවා 46000. අවසාන ශේෂය තියෙනවා 83400ක්. ඉතින් අපිට අවශ්‍ය දැන් මේ පළවෙනි පියවරේදී ආරම්භක ශේෂය. එහෙනම් ලැබීම් ගෙවීම් වල තියෙන ආරම්භක ශේෂය අපි මුලින්ම දා ගන්නවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් යටතේ පහළින්ම දා ගන්නවා ලැබීම් ගෙවීම් කියලා 46000ක් හැමෝටම පේනවා ඇති මම පේන්න තමයි දක්වලා ලියන්නේ 46000ක්. හරි. එතකොට
ජංගම වත්කම් මම දා ගන්නවා ලැබීම් ගෙවීම් කියලා ආරම්භක ශේෂය 46000. හැබැයි දරුවනේ අර මං පළවෙනි පියවරේ කිව්වා වගේ ලැබීම් ගෙවීම් ගිණුමක් විවෘත කරගත යුතුයි. හැබැයි මෙතන ලැබීම් ගෙවීම් ගිණුම විවෘත කරන්නට අවශ්‍ය වෙන්නේ අභ්‍යාසයේ ඔයාලට ලැබීම් ගෙවීම් ගිණුම සියලුම තොරතුරු එකේ දාලා දීලා තියෙනවා. ඉතින් අපිට අභ්‍යාස ලැබීම් ගෙවීම් ගිණුම හදලා දීලා තියෙනකොට අපි ආයි ලැබීම් ගෙවීම් ගිණුම ගහන්න මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා ආරම්භක ශේෂය මෙතන වාර්තා කරගන්න ගමන් ලැබීම් ගෙවීම් ගිණුමක අපිට දාගන්න ඕන ආරම්භක ශේෂය කියලා. නමුත් ලැබීම් ගෙවීම් ගිණුමක් අභ්‍යාසයේ තියෙන ඒ විදිහටම හදලා තියෙන නිසා අපි දාගන්නේ නැහැ. ඒක නිසා ඒකේ තියෙන අනිත් කරුණු ටික අපි මදකට තියෙනවා තුන්වෙනි පියවර එනකම්. පැහැදිලිද? හරි. යම් දැන් අපි ඊළඟට අනිත් ආරම්භක ශේෂයන් හොයාගෙන. අන්න තියෙනවා ලැබීම් ගෙවීම් ගිණුමට පස්සේ තියෙනවා 2021 1 දිනට වත්කම් වගකීම් පහත පරිදි වේ. එහෙනම් මේ වත්කම් වගකීම් මත අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ ගිණුම් විවෘත කිරීම කරමු. ක්‍රීඩා උපකරණ 580000 එනම් ජංගම නොවන වත්කමක් මෙන්න මම දානවා ක්‍රීඩා උපකරණ 580000යි මම මෙන්න ක්‍රීඩා උපකරණ ගිණුමක් විවෘත කරගන්නවා මෙන්න මේ පැත්තෙන් ක්‍රීඩා උපකරණ හර පැත්තේ ඉදිරියට ගෙනවා 580000යි. ඊට පස්සේ ක්‍රීඩා පිටි ජංගම නොවන වත්කම ලක්ෂ 3යි. ඊට පස්සේ ක්‍රීඩා පිටි ගිණුමක් අරන් එනවා ලක්ෂ 3ක ක්‍රීඩා පිටි කියලා ඉදිරියට ගෙනාවා ලක්ෂ 3යි. ලී බඩු උපකරණක් තියෙනවා. එහෙනම් මෙන්න ලී බඩු 60000යි. එහෙනම් ලී බඩු ගිණුමකුත් අපි විවෘත කරගන්නවා. ලී බඩු ඉදිරියට ගෙනා ශේෂය 60000යි. ක්‍රීඩාගාරය තියෙනවා. ඒකත් ජංගම නොවන වත්කමක්. ක්‍රීඩාගාරය ලක්ෂ 2යි. ක්‍රීඩාගාරය ලක්ෂ 2යි. ඒකත් විවෘත කරගන්නවා. ක්‍රීඩාගාරය ඉදිරියට ගෙනා ශේෂය ලක්ෂ 2යි. ඊට පස්සේ බැංකු ණය තියෙනවා. ඒක වගකීමක් පුතේ ජංගම නොවන වගකීම මෙතෙන් දා ගන්නවා බැංකු ණය කියලා ලක්ෂ 3ක්. ඒකටත් අපි බැංකු ණය ගිණුමක් විවෘත කරගත යුතුයි. මෙන්න විවෘත කරනවා බැංකු ණය ගිණුමක්. බැංකු ණය ඉදිරියට ගෙනින බැර පැත්තෙන් ලක්ෂ 3යි. ඔන්න පුතේ පළවෙනි කොටසට අදාළව අපි මොකක්ද කරේ? පළවෙනි කරුණු මුදල් ගිණුමත් නැත්නම් ලැබීම් ගෙවීම් ගිණුමත් දෙවෙනි කරුණේ තියෙන ආරම්භක ශේෂයන් ටිකත් අපි වාර්තා කරගත්තා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ ගිණුම් වල. හරි. ඊට පස්සේ තව අපිට මේක ඇතුළේ තියෙන තොරතුරු වලින් ආරම්භක ශේෂයන් ගන්න පුළුවන්ද කියලා අපි පොඩ්ඩක් සලකා බලමු. යාවජීව සමාජිකත්වය 1 දිනට ලබා දෙන අතර ක්‍රීඩා සමාජයේ ප්‍රතිපත්තිය වන්නේ වසර 10ක කාල සීමාවක් තුළදී මෙම සමාජිකයින් බෙදා හැරීම. එතකොට මෙතනදී ආරම්භක ශේෂයක් තියෙන විදිහක් නැහැ මේවා සම්බන්ධයෙන්. ඊට පස්සේ වාර්ෂික සමාජික ගාස්තුව රුපියල් 600ක් වන අතර යාවජීව සමාජික ගාස්තුව 6000කි. ක්‍රීඩා සමාජයේ සමාජිකයින් 60 දෙනෙකු ඇති අතර ඒකත් යාවජීව සමාජිකයින් සම්බන්ධයෙන්. ඊට පස්සේ තුන්වෙනි ක්‍රීඩා සමාජයේ සමාජිකයින් වෙනුවෙන් ආපන ශාලාවේ පවත්වාගෙන යන අතර අන්න එතන තියෙන අපිට බලන්න තුන්වෙනි අභ්‍යාසෙ තුන්වෙනි එකේ තියෙනවා ක්‍රීඩා සමාජයේ සමාජිකයින් වෙනුවෙන් ආපන ශාලාව පවත්වාගෙන යන අතර 2020 1 දිනට ආහාර තොගය 10000ක් වන අතර 12/31 දිනට ආහාර තොගය 8000කි. එහෙනම් දරුවනේ මේක කරන්න තියෙන්නේ ආරම්භක තොගය අපි ගන්න ඕනේ. එහෙනම් මේ ආරම්භක තොගය අපි දා ගන්නවා ජංගම වත්කමක් යටතේ මේ මොනවද? ආහාර තොගය ආරම්භක ආහාර තොගය. මොකද මෙතෙන් අපි ගන්න ආරම්භක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය නිසා ආරම්භක ආහාර තොගය 10000යි. ආරම්භක ආහාර තොගය 10000යි. ඒ වගේම අපිට ආපන ශාලාවටත් දා ගන්න ඕන ආරම්භක ආහාර තොගය 10000යි. මේ බලන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ සටහන් කරා ගිණුමක් විවෘත කරනවා වෙනුවට තමයි අපි මෙතන දාගත්තේ. මොකද පුතේ
තොගයන් කියන දේවල් අපි ගිණුම් වල සටහන් කරන්නේ මූල ප්‍රකාශන උද්දෘතයන් වල විතරයි අපි දාගන්නේ. මොකද ගිණුම් වල සටහන් කිරීම ප්‍රයෝජනවත් නෑ. අපිට ඉබේම ඉක්මනටම ගණනය කරලා මේකට ගන්න පුළුවන් නිසා. හරිද? අවසාන තොගය අපි ඊළඟ කතාව කරගෙන යනකොට ගමු. ඒකෙදි අපි දැන් මේ ගන්න පියවරෙන් පියවර යන නිසා නැත්තම් ඔයාලා අභ්‍යාස හදනවා නම් ඔයාලට අවශ්‍ය පරිදි වේගෙන් හදාන යන්න පුළුවන්. නමුත් මම මේ යන්නේ පියවර. දෙවෙනි පියවරේ ඉන්නේ ආරම්භක තොගයන් වාර්තා කිරීම කියන තැන. හතරවෙනි එක ආපන ශාලාවේ ලීබඩු උපකරණ 50000 කි ලීබඩු උපකරණ ඒක අවසාන වෙනකොට තියෙන එක දාගන්නේ. ඒ නිසා ඒක එච්චර හිතන්න එපා. ඊට පස්සේ වැටුප් විශ්ලේෂණේ පහත පරිදි වේ. හරි. ඔන්න ඔච්චරයි තියෙන්නේ ආරම්භක ශේෂයන් විදියට. එහෙනම් පළවෙනි පියවර අවසානයේ දරුවනේ මොකද්ද පළවෙනි පියවර? ආරම්භක ශේෂයන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ නැත්නම් තත්ත්ව විස්තරේ වාර්තා කරමින් අදාළ ගිණුම් විවෘත කර ගැනීම. අන්න අදාළ ගිණුම් විවෘත වුණා. ඒ ගිණුම් වල මෙයා විතරයි අපි ගිණුම් වලට ගන්න නැතුව කෙලින්ම මූල්‍ය ප්‍රකාශනයක දාගත්තේ. අනිත් ඒවට අදාළව වෙනම ගිණුම් විවෘත වෙලා තත්ත්ව විස්තරේ පටන් ගන්න ගිණුනුත් විවෘත වෙලා තියෙනවා. හරි. තුන්වෙනි පියවර. තුන්වෙනි පියවර තියෙන්නේ පුතේ මොකද්ද? අවසාන ශේෂයන් අපි කියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ඇතුළත් කරමින් අවසාන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ඇතුළත් කරමින් ගිණුම් පියවීම. අවසාන ශේෂයන් අවසාන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ඇතුළත් කරමින් ගිණුම් පියවීම. බලන්නකෝ මේ පියවර අපිට අවශ්‍ය වේද කියලා. මේ පියවර අවශ්‍ය වේද කියලා අවශ්‍ය වෙනවා. නමුත් 100% අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද හේතුව අපෙන් ඉල්ලලා නැහැ අවසාන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මේ අභ්‍යාසය අපෙන් ඉල්ලලා නැහැ. මේ ඉල්ලලා තියෙන්නේ ආරම්භක දිනට විතරයි. 1කට විතරයි. 12:31ට ඉල්ලලා නැහැ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ඒ නිසා අපිට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පෙළගස්සන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හදන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් අවශ්‍ය නොවෙනවා වගේම අපිට මේ කියන වත්කම් වගකීම් වල අවසාන ශේෂයන් පිළිබඳ වැඩි විස්තරයක් දීලත් නැහැ. ඒ කියන්නේ බොහෝ දුරට මේ වත්කම් වගකීම තමයි මේකේ තියෙන අවසාන ශේෂයන් බවට පත් වෙන්නේ. බලමු අපි මොකද්ද මේකට ගන්න පුළුවන් පියවර කියලා. බලන්නකෝ. ඔන්න අවසාන ශේෂයන් විදිහට මුලින්ම තියෙන්නේ මුදල් ගිණුමේ ශේෂය. දැන් සාමාන්‍ය පියවර මොකද්ද? අපි කරන්න ඕන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අවසාන ශේෂය විදිහට දා ගන්නවත් එක්කම ඒ අදාළ ගිණුමත් පියවන එක. හරි. බලන්න අදාළ ගිණුම මේකේ පියවිලානේ තියෙන්නේ. ඒ කියන්නේ අභ්‍යාසයේ තුලම පහළට ගෙන ගිය ශේෂය කියලා ගිණුම පියවිලා තියෙන්නේ. ඒ කියන්නේ අභ්‍යාසය දෙනකොටම මුදල් ගිණුමේ ශේෂය අවසාන ශේෂය ඒ ගිණුමට අවසානයේ දාලා තියෙන්නේ. අපි කල යුත්තේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙන් අවසාන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට දාන එක විතරයි. ඉතින් අවසාන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් ඉල්ලලා නැති නිසා අපි ඒක දාන්නේ නැහැ. හරි. ඊට පස්සේ දෙවෙනි කාරණා ටික අපි ගත්තා. ඉතින් ඒකෙන් අපිට ගන්න දෙයක් නැහැ. නමුත් අපිට ඔය කියන දේවල් වල අපිට තියෙන අවසාන තොගය විතරයි එතනදි ගන්න තියෙන්නේ. ඒ නිසා මම මොකද කරන්නේ? අවසාන තොගය මේකේ තියෙන තුන්වෙනි කාරණාව තුල 12:31 දිනට අවසාන තොගය 810යි කියලා. ඒ නිසා මේ 810 විතරක් ආපන ශාලාවේ මෙන්න මෙතෙන්ට දා ගන්නවා. අවසාන තොගය දා ගන්න ඕන. අවසාන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අවසාන තොගය කියලා සහ අදාළ ආදායම් ප්‍රකාශනයේ අවසාන තොගය වශයෙන් විකුණුම් පිරිවැය යටතේ. එහෙනම් මෙතෙන්ද ගත්ත අවසාන මූල්‍ය තත්ත්ව ප්‍රකාශන ඉල්ලලා නැහැ. ඒ නිසා ගන්නෙ නැත. එතකොට මේක සම්බන්ධයෙන් අවසාන ශේෂයන් ඔච්චරයි තියෙන්නේ. දැන් යන් හතරවෙනි කාරණයට. හතරවෙනි කාරණය තමයි ඉතුරු ගනුදෙනු ඔක්කොම දිත්තු සටහන් තියන්න තියෙන්නේ. ගනුදෙනු ඔක්කොම දිත්තු සටහන් තියන්න දෙන්නේ. එහෙනම් පුතේ පටන් ගන්න කොතින්ද? ලැබීම් ගෙවීම් ගිණුම. ලැබීම් ගෙවීම් ගිණුමේ තියෙන ගනුදෙනු සේරම ඉතුරු සටහන තියන්න ඕන. මොකද ලැබීම් ගෙවීම් ගිණුමට හර වෙලා තියෙනවා බැරවීමක් විතරයි විය යුත්තේ. මොකද හර සටහන් නිවැරදිව ගිහිල්ලා. ලැබීම් ගෙවීම් ගිණුමට බැරවෙන ඒවා හරවීමක් විතරයි අදාළ ගිණුම් වලට විය යුත්තේ. බැර සටහන මේ ලැබීම් ගෙවීම් ගිණුමේ ගිහිල්ලා. එහෙනම් අපි මේ විදිහට කරමු. ආරම්භක ශේෂය අපි අරන් තියෙන්නේ. ආරම්භක ශේෂය අරගෙන තියෙන්නේ 46000. ඒක ගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනෙට. වාර්ෂික සමාජික ගාස්තු 29400. එහෙනම් මොකද කරන්නේ? ලැබීම් ගෙවීම් ගිණුම හර මේ මම පෙර වැඩ විදිහට ගහගත්ත සමාජික මුදල් ගිණුම ඒකෙදි දා ගන්නවා ලැබීම් ගෙවීම් කියලා 29400. ලැබීම් ගෙවීම් කියලා 29400. ලැබීම් ගෙවීම් බැර සමාජික මුදල් ගිණුම ලැබීම් ගෙවීම් හර සමාජික මුදල් ගිණුම බැර වුණා. ආපන ශාලාවේ ලැබීම් මොනවාද මේ ආපන ශාලාවේ ලැබීම් කියලා කියන්නේ? ආපන ශාලාවෙන් හම්බෙච්ච ආදායම නැත්නම් ආපන ශාලාවේ විකුණුම්. මේක තමයි පුතේ අපේ ප්‍රධානතම විකුණුම් මාර්ගය වෙන්නේ මේ ආපන ශාලාව. එහෙනම් මොකද වෙන්නේ?
ලැබීම් ගෙවීම් හර විකුණුම් ගිණුම නැත්නම් ආපන ශාලාවේ ලැබීම් ගිණුම බැල. ඉතින් පුතේ මේ එක තැනකවත් අපිට එහෙම ගිණුමක් විවෘත වුණේ නැහනේ. ඉතින් අපි ආයි විවෘත කරන එක තේරුමක් තියනවද? ගිණුමක් විවෘත කරලා මොකද ආයි ගිණුමක් විවෘත කරොත් ඒ ගිණුම තුලනය කරලා ආයි අපිට මෙතෙන් අරන් එන්න ඕන. මෙතෙන් අරන් එන්න ඕන. ඉතින් ඊට වඩා ලේසි කෙලින්ම ආපන ශාලාවේ ලැබීම් අපි කියන්නේ විකුණුම් විදියට 1,30,000 මෙන්න මෙතෙන්ට දා ගන්නවා. ආපන ශාලාවේ විකුණුම් විදියට 1,30,000 දා ගන්නවා. ආපන ශාලාවේ විකුණුම් විදියට 1,30,000 දා ගන්නවා. ඊට පස්සේ හම්බ වෙනවා පුතේ තවත් ආදායමක් මුදලක් ක්‍රීඩාංගණයේ කුලියට දීමෙන්. ක්‍රීඩාංගණයේ කුලියට දීමෙන්. දැන් මෙතන තියෙන වත්කම් ගිණුම් වගකීම් ගිණුම් නේ. එතකොට මෙතන ක්‍රීඩාංගණයේ කුලියට දීමෙන් හම්බෙච්ච ආදායම දාන්න ආදායම් ගිණුමක් නැහැ. හරිද? උපජිත ආදායම් හොයන්න එහෙම අවස්ථාවක් නැහැ. කලින් ලද ආදායම් හොයන්න විදියක් නැහැ. ඒ කියන්නේ මේ ක්‍රීඩාංගණයේ කුලියට දීමෙන් ලැබිලා තියෙන්නේ අපිට ආදායමක්. එහෙනම් මොකද වෙලා තින්නේ? ලැබීම් ගෙවීම් හර ආදායම් වීදම් ගිණුමට මන් දා ගන්නවා පුතේ ක්‍රීඩාංගන කුලිය ලක්ෂයයි. ක්‍රීඩාංගන කුලිය රුපියල් ලක්ෂයයි. ක්‍රීඩාංගන කුලිය ලක්ෂය ඍජුවම ගෙනල්ලා අපි ආදායම් වීදම් ගිණුමට සමිති ආදායම් වීදම් ගිණුමට බැර කරනවා. ඇයි ඒ බැර කරන්නේ? අපේ යායුතු ක්‍රමය තමයි ලැබීම් ගෙවීම් හර ක්‍රීඩාංගන කුලිය ආදායම් ගිණුම බැර. හැබැයි ලැබීම් ගෙවීම් හර වෙලා තියෙනවා කුලිය ආදායම් බැර කරලා ආයේ ගිණුම තුලනය කරලා මෙතෙන්ට ගේනවට වඩා අපිට පහසුයි කෙලින්ම ආදායම් වීදම් ගිණුමටම වර්ෂයට අදාළ කුලිය ආදායම දාන එක. ඔන්න පුතේ ඊළඟට යාවජීව සමාජික මුදල් හම්බෙලා තියෙනවා ලැබීම් ගෙවීම් හර යාවජීව සමාජිකයන්ගේ ලැබීම් ගෙවීම් කියලා රුපියල් 60,000ක් දා ගන්නවා. ඇයි ඒ 60,000ක් ලැබිලා තියෙනවා ලැබීම් ගෙවීම් කියලා 60,000ක් ලැබිලා තියෙනවා. ඒ 60,000 දා ගන්නවා. එතකොට ඔන්න ලැබීම් ගෙවීම් ගිණුමේ හර පැත්තේ අගයන් ටික අපි සටහන් කරලා අවසానයි. දැන් අපිට තියෙන්නේ ලැබීම් ගෙවීම් ගිණුමේ බැර පැත්තේ අගයන් සටහන් කරන්නට. බැර පැත්තේ අගයන් සටහන් කරන්නට. හරි. අපි දැන් ඊළඟට ලැබීම් ගෙවීම් ගිණුමේ බැර පැත්තට බලන්න. ක්‍රීඩා පිටි නඩත්තු වියදම. ලැබීම් ගෙවීම් බැර ක්‍රීඩා පිටි නඩත්තු වියදම. දැන් ක්‍රීඩා පිටි නඩත්තු වියදම ආයි ගහන්න ඕනේ. ඉතින් අර මං ඉස්සර කිව්වා වගේ ක්‍රීඩා පිටි නඩත්තු කරන ආයි ගිණුමක ගහින්න ඕනද? දැන් ඔක් කරොත් මොකද වෙන්නේ? ලැබීම් ගෙවීම් බැර ක්‍රීඩා පිටි නඩත්තු වියදම් ගිණුම හර. දැන් මේ ගානේ තව ඉතුරු පියවර දෙක තුන ඉවරුනාට පස්සේ මොකද කරන්නේ? ක්‍රීඩා පිටි නඩත්තු වියදම් ගිණුම තුලනය කරලා ආයි අපි මේකේ වියදමක් විදිහට ගෙනල්ලා හර කරන්න ඕන. ක්‍රීඩා පිටි නඩත්තු ගිණුම තුලනය කරලා ආයි මේකේ හර කරලා දාන්න ඕනේ. එතකොට මේක කරන්න කිව්වොත් මේක මොකක් වෙනවද? මේක බොරු වැඩක් බවට පත් වෙනවා. ඒ නිසා අපි කෙලින්ම මේක ලැබීම් ගෙවීම් බැර ආදායම් වියදම් ගිණුමට ක්‍රීඩා පිටි නඩත්තු කියලා රුපියල් 10,000 දා ගන්නවා. ක්‍රීඩා පිටි නඩත්තු කියලා 10,000 දා ගන්නවා. ඊළඟට පුතේ ආපන ශාලාවේ ආහාර අරන් තියෙනවා. ආපන ශාලාවේ ආහාර ගත්තාම මොකද වෙන්නේ? ලැබීම් ගෙවීම් බැර වෙනවා. ආපන ශාලාවේ ආහාර කියලා කියන්නේ ආපන ශාලාවට ගැනුම්. ආපන ශාලාවට ගැනුම්. ඒ නිසා ආපන ශාලාවේ ගැනුම් ගිණුමට තමයි හර වෙන්නේ. ඒ කියන්නේ වෙන්නේ ලැබීම් ගෙවීම් බැර ගැනුම් ගිණුම හර. නමුත් අපි ගැනුම් ගිණුමක් ගහන්න අවශ්‍ය නැහැ. අත්පිට ගැනුම් මෙන්න මෙතෙන්ට දා ගන්නවා. මේ ගැනුම් කියලා මෙතෙන්ට දා ගන්නවා. ණය හිමියොත් නැහැනේ. ඒ නිසා අපිට ගැනුම් මෙච්චරයි තියෙන 40,000ක් කියලා අපි කෙලින්ම ගැනුම් කියලා දා ගන්නවා 40,000. මොකද්ද වෙන්න ඕන? ලැබීම් ගෙවීම් බැර ගැනුම් ගිණුම හර වෙන්නයි ඕන. ගැනුම් ගිණුම හර කරනවා වෙනුවට අපි කරන්නේ ගෙනල්ලා කෙලින්ම ආදායම් ප්‍රකාශනයේ ගැනුම් කියලා දාගන්න එක. sannivedana ගාස්තු ඒකත් ඒ වගේ. මොකද වෙන්නේ? ලැබීම් ගෙවීම් බැර වෙලා ආදායම් වියදම් ගිණුමට sannivedana ගාස්තු රුපියල් 12,000ක් යනවා. sannivedana ගාස්තු ගිණුමක් කලින් කිව්වා වගේ විවෘත කරන්න බෑ. ඉතින් වැඩක් නැහැ විවෘත කරාට. වැටුප් 1,80,000 මට මතකයි එහා පැත්තේ විශ්ලේෂණය කරලා තිබුණා පුතේ. වැටුප් පිළිබඳව තියෙනවා වැටුප් 1,80,000ට මෙන්න මේ පැත්තේ තියෙනවා පුංචි විශ්ලේෂණයක්. බලන්න මේ පස්වෙනි ගැලපිල්ලේ හරිද? පුංචි විශ්ලේෂණයක් තියෙනවා. පුංචි විශ්ලේෂණයෙන් අපිට කියන්නේ වැටුප් විශ්ලේෂණය පහත දක්වා ඇත. ආපන ශාලා කළමනාකරුට 40යි. ක්‍රීඩා භාරකරු දෙක ක්‍රීඩා පිටි සේවකයන් සඳහා 60යි. මොකද්ද මෙතනදී මේ කියන්නේ? 1,80,000 කොහොමද බෙදිලා තියෙන්නේ? 1,80,000ක
වැටුප අර අතනින් මුදල් ගෙවීම් ගිණුම බැර වෙච්ච වැටුප 1,80,000ක ලැබීම් ගෙවීම් ගිණුම බැර වෙච්ච වැටුප මොකද වෙලා තියෙන්නේ? ආපන ශාලා කළමනාකරුට 40ක් දීලා ක්‍රීඩා බාරකරු 1ට 40යි බාරකරු 2ට 40යි නඩත්තු සේවකයාට 60කුයි දීලා තියෙනවා. ඉතින් අපි මේක අදාළ මොනවද? වියදම් වලට දාන්න ඕන. හරියට දැම්මොත් මොකද වෙන්නේ? ලැබීම් ගෙවීම් ගිණුම බැර ආපන ශාලා කළමනාකරුගේ වැටුප් ගිණුම හර ඊළඟ ක්‍රීඩා බාරකරුගේ ගිණුම හර ක්‍රීඩා බාරකරු දෙකගේ ගිණුම හර ක්‍රීඩා පිටි නඩත්තු සේවක ගිණුම හර. ඉතින් අපි ඕක අපිට පහසුයි මේකේ තියෙන කොටස් දෙකයි. ආපන ශාලා කළමනාකරුට තියෙන එක ආපන ශාලාවේ වියදමක් විදිහට මේ කළමනාකරන වැටුප කියලා 40 දා ගන්නවා. දාගෙන කළමනාකරන වැටුප කියලා 40 දාගෙන ඊට පස්සේ ඉතුරු කට්ටිය බලන ක්‍රීඩා බාරකරු සේවක ක්‍රීඩා පිටි සේවක ඔක්කොම ඉන්නේ ආදායම් වියදම් ගිණුමට අදාළ කට්ටිය. ඒ නිසා අපි මේ ඉතුරු 140ම මෙයාට දා ගන්නවා වැටුප් කියලා. නැත්තම් මේක වර්ග තුනකට වෙන් කරලා දාන්නත් පුළුවන්. ක්‍රීඩා බාරකරු 1ට ක්‍රීඩා බාරකරු 2ට සේවක ක්‍රීඩා පිටි සේවකීන්ට 1ට කියලා දා ගන්නත් පුළුවන්. නැත්නම් 1,40,000 එකපාර දා ගන්නත් පුළුවන් වැටුප් කියලා. හේතුව වැටුප් 180න් 40ක් අදාළ වෙන්නේ ආපන ශාලාවට. ඉතුරු 140 තමයි අදාළ වෙන්නේ ආදායම් වියදම් ගිණුමට. හරි. ඊට පස්සේ තව ලැබීම් ගෙවීම් ගිණුමේ කාරණා කීපයක් තියෙනවා. වැටුප් ලිපි ද්‍රව්‍ය 8000යි. එහෙනම් මෙතන වියදමක් විදිහට ආයේ ලිපි ද්‍රව්‍ය 8000යි. ලිපි ද්‍රව්‍ය 8000යි. ඊට පස්සේ ආපන ශාලාවේ වියදම් බලන්න. ලැබීම් ගෙවීම් ගිණුම බැර ආපන ශාලාවේ වියදම් නිසා ආපන ශාලාවේ ගිණුමට වියදම් කියලා රුපියල් 7000ක් හර කරනවා. රුපියල් 7000ක් හර කරනවා වෙනකොට වියදම් ශීර්ෂයට අතරම ගෙනල්ලා දානවා. මොකද අපේ ලැබීම් ගෙවීම් ගිණුම බැර වියදම් ගිණුම හර වෙන්න ඕන. නමුත් වියදම් ගිණුම හර කරනවා වෙනකොට කෙලින්ම ආදායම් වියදම් ගිණුමට ලාභ ප්‍රකාශනයට ගෙනල්ලා දානවා. ඊට පස්සේ මුද්‍රණ වියදම් ඒක අදාළ වෙන්නේ මේකට. මුද්‍රණ වියදම් තියෙනවා පුතේ රුපියල් 8000ක් යා ලැබීම් ආදායම් වියදම් ගිණුමට. ක්‍රීඩා තරඟ වියදම් ඒකත් මේකට තරඟ වියදම් එතන තියෙනවා රුපියල් 12000ක් එයත් අදාළ වෙන්නේ මෙතෙන්ද. ඊට පස්සේ එහා පැත්තේ පිටුවේ පුවත්පත් වියදම් එයත් මේකට අදාළ වෙන්නේ පුවත්පත් වියදම රුපියල් 5000යි. ඔන්න ඔය විදිහට තමයි අපිට ලැබීම් ගෙවීම් ගිණුමේ කොටස ගියේ. අවසාන වශයෙන් ලැබීම් ගෙවීම් ගිණුමේ මෙන්න මේ තියෙන 83400 විශේෂය දා ගන්න ඕන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ. නමුත් අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් ඉල්ලන්නේ ඒ නිසා අපි මේ වැඩේ ඇතැරලා දානවා. තව ඉවර නැහැ අපේ ආරම්භක ශේෂය අනිත් සටහන් වල දිස් සටහන් දාන එක. ඔන්න ඊට පස්සේ තියෙනවා 2020 1 දිනට වත්කම් වාග්කීම් කියලා. ඒ ටික පුතේ අපිට දාන්න අවශ්‍යතාවයක් පැන නගින්නේ නැත. මොකද හේතුව ඒ ටික අපි කලින් දැම්මා. අමතර තොරතුරු වල කාරණා ටික අපි ගමු. හොඳට බලන්න. පුතේ පළවෙනි එක යාව ජීව සමාජිකත්වය 1 දින සිට ලබා දෙන අතර. එහෙනම් මේක යාව ජීව සමාජිකත්වය දෙන්නේ කවදද? 1ට තමයි මෙයාලගේ සමාජිකත්වය මෙයාලා දෙන්නේ. පැහැදිලිද? ලබා දෙන අතර ඒ කියන්නේ පටන් ගන්න දවසේ තමයි දෙන්නේ. සමාජයේ ප්‍රතිපත්තිය වන්නේ වසර 10ක කාල සීමාවක් තුළ මෙම සමාජික මුදල් බෙදා හැරීමයි. ඒ කියන්නේ මෙයාලගෙන් එකතු කරගන්න යාව ජීව සමාජික මුදල අවුරුදු 10ක් ඇතුළත තමයි බෙදලා දෙන්නේ. ඒ කියන්නේ අපි හිතමු එකතු කරගන්න අගය අවුරුදු 10ක අගයක් එකතු කරගෙන අවුරුදු 10ක් ඇතුළත බෙදලා දෙන කතාවක් කියන්නේ. බලන්න. මෙන්න මෙහෙම කියනවා. වාර්ෂික සමාජික ගාස්තුව 600යි දෙවෙනි එකේ. මේ බලන්න සමාජික මුදල වර්ෂයකට 600යිලු. එහෙනම් වර්ෂයකට 600යි නම් හරිද? වන අතර යාව ජීව සමාජික ගාස්තුව 6000කි. වර්ෂයකට 600යි කියලා කියන්නේ යාව ජීව සමාජික මුදල කීයක් තියෙනවද? එක්කෙනෙක්ගෙන් 6000යි. හරිද? 6000යි කියලා කියන්නේ එහෙනම් වසර කීයකට තරම් තියෙන්නේ? වසර 10කට. වසර 10ක කතාවක් තමයි වෙලා තියෙන්නේ. 600 ගානේ වසර 10කට එකතු කරගත්තොත් තමයි එක්කෙනෙක්ගෙන් 6000ක් වෙන්නේ. ක්‍රීඩා සමාජයේ සමාජිකයින් සමාජික සංඛ්‍යා සාමාන්‍ය සමාජිකයෝ 60 දෙනෙක් ඇති අතර ඔවුන් 10 දෙනෙක් යාව ජීව සමාජිකයෝ වෙතියි. මොකක්ද කියන්නේ? මේකේ ඉන්නවා සමාජයේ සමාජික සමාජිකයින් කියලා තියෙන්නේ.
එතකොට මෙතන 60ක් ඉන්නවා. මේ බලන්න සමාජික සමාජිකාවන් 60ක් ඉන්නකොට ඒකෙන් 10ක් මේක යාව ජීව නම් 50 දෙනයි සාමාන්‍ය. හරි. දැන් බලන්නකෝ මේ යාව ජීව එක සමාජිකයෙකුගේ ගාණ 6000යි. ඒ වගේ අවුරුදු 10කට. ඒ කියන්නේ රුපියල් 600යි. 600 ගානේ අවුරුදු 10කට 6000යි. මේ වගේ සමාජිකයෝ 10 දෙනෙක් කියලා කියන්නේ පුතේ රුපියල් 60000ක් තමයි සමාජික මුදල එකතු කරගෙන තියෙන්නේ. බලන්න එක්කෙනෙක්ගේ යාව ජීව සමාජික මුදල එකතු කරගන්නේ අවුරුදු 10කටලු 600 ගානේ වසර 10කට රුපියල් 6000යි. ඒ වගේ සමාජිකයෝ 10 දෙනෙක් ඉන්නවා යාව ජීව සමාජිකයෝ. ඒ 10 දෙනාට 6000 ගානේ 10ක් කියලා කියන්නේ රුපියල් 60000යි. එහෙනම් බලන්නකෝ මේ අපිට ලැබිලා තියෙන යාව ජීව සමාජික මුදලේ 60000 නෙමෙයිද කියලා. ලැබීම් ගෙවීම් අර යාව ජීව සමාජිකව බැර වෙලා තියෙන්නේ මේ රුපියල් 60000. හරිද? හරි. ඊට පස්සේ දැන් අපිට වැදගත් වෙන්නේ පුතේ මේ අගේ නෙමෙයි. මෙතන වැදගත් වෙන්නේ වර්ෂයට අදාළ යාව ජීව සමාජික මුදල. බලන්නකෝ වර්ෂයට අදාළ යාව ජීව සමාජික මුදල කීයද කියලා මේ වර්ෂයේ යාව ජීව. කොහොමද යන්නේ? යාව ජීව සමාජිකයෝ 10ක් ඉන්නවා. එක්කෙනෙක්ගෙන් 600යි නම් රුපියල් 6000යි. එහෙනම් මේ බලන්න වාර්ෂික යාව ජීව සමාජික මුදල කොහොමද ගන්නෙ? සමාජිකයෝ 10යි එක වාර්ෂයකට 600 ගානේ ඔක්කොගෙම වටිනාකම රුපියල් 6000යි. එහෙනම් මේක තමයි අපේ ආදායම් විදිහට මාරු කරන්න ඕන. යාව ජීව සමාජික මුදල් ගිණුමට ආදායම් වියදම් කියලා මේ 6000 හර කරලා ආදායම් වියදම් ගිණුමට යාව ජීව මුදල් කියලා බැර කරනවා මේ 6000. මොකද කරේ? වර්ෂයට අදාළ යාව ජීව සමාජික මුදල ගණනය කරගත්තා. ඒක යාව ජීව සමාජික මුදල් ගිණුමට හර කරලා ආදායම් වියදම් ගිණුමට බැර කරා. දැන් බලන්න ආදායම් වියදම් ගිණුමට බැර කරලා ඉතුරුනහම යාව ජීව සමාජික මුදලේ ඉතුරු ශේෂය ඉතුරු වෙනවා 54000ක් ඉතුරුයි ලබන අවුරුදු කීයකටද? 9කට. හරි. එහෙනම් ඔක තමයි අපේ ඔය පළවෙනි සහ දෙවෙනි ගැළපිලි දෙකේ අපිට තියෙන තොරතුරු. තුන්වෙනි ගැළපිල්ලේ තියෙන්නේ ආරම්භක තොගයයි අවසාන තොගයයි. ඒක අපි ගත්තා. හතරවෙනි ගැළපිල්ලේ ආපන ශාලාවේ ලීබඩු උපකරණ. මේ ලීබඩු උපකරණ ආපන ශාලාවලු. අන්න අපිට ඉස්සෙල්ලත් එකක් එක මග ඇරලා අවසාන තොගය පහලට ගෙන යන තොගය 50000යි. මේ බලන්නකො 60000කට තිබිච්ච ලීබඩු උපකරණ මේ මොකේ තියෙන ආපන ශාලාවේ. ආපන ශාලාවේ 60000කට තිබිච්ච ලීබඩු උපකරණ 50000ක් කියන්නේ වර්ෂය අවසන් වෙනකොට 10000කට මොකද වුනේ? 10000ක් ෂය වෙනවා. මොකක්ද කියන්නේ? ආරම්භයේ 60000ක් විදිහට තිබිච්ච ලීබඩු උපකරණ අවසාන වෙනකොට 50000ක් වෙන්න නම් වෙලා තියෙන්නේ එක්ක විකුණලා එක්ක ෂය වෙලා. විකිණීමක් සම්බන්ධයෙන් ලැබීම් ගෙවීම් ගිණුම ඉන්ෆර්මේෂන් එකක් තොරතුරක් තිබුණේ නැහනේ. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? මොනවා කරලා තියෙන්නේ? මේක ෂය වෙලා. මේ බලන්න 60යි 60යි 10යි ෂය. එහෙනම් ලීබඩු උපකරණ ෂය ආපන ශාලාවේ නිසා ආපන ශාලාවේ වියදමක් විදියට දානවා ලීබඩු ෂය කියලා 10000යි. ලීබඩු ෂය කියලා 10000යි. ඔන්න ඒ කතාවත් ගත්තා. වැටුප් ලේඛනයත් ගත්තා. ඉතින් අපේ අවශ්‍ය කාරණා ටික ඉවරයි. වැටුප් විස්තරයක් ගත්තාට පස්සේ දැන් තියෙන අපිට මේක කම්ප්ලීට් කරන්න, පිළියෙල කරන්න, තුලනය කරන්න. හරි. දැන් අපි කැල්කියුලේෂන් එකත් කැල්කියුලේටර් එකත් අතට අරන් කැල්කියුලේෂන් පාර්ට් එක අවසන් කරමු. මොකද්ද කරන්න තියෙන්නේ? මේ බලන්න. අපි ඉස්සෙල්ලාම කරන්න ඕන ආරම්භක මූල්‍ය තත්ත්ව ප්‍රකාශන ඉවර කරලා එමු. බලන්න ආරම්භක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනේ 580යි 300යි 260යි 1140යි. මෙතන තියෙනවා 56ක් එකතු වෙච්චාම 1196යි 1196යි. එහෙනම් පුතේ බලන්නකෝ මෙතන 1196යි කියලා කියන්නේ මෙතනත් මොකක් වෙන්න ඕනද? 1196ක් වෙන්න ඕන. 1196ක් වෙනකොට මෙන්න මෙතනින් අපිට හොයාගන්න පුළුවන් සමුච්චිත අරමුදල කීයද කියලා අපිට හොයාගන්න වෙනවා. ඇයි ඒ? ආරම්භක තත්ත්ව විස්තරයෙන් කරන්න තියෙන්නේ ඕක තමයි. ආරම්භක තත්ත්ව විස්තරයෙන් කරන්න තියෙන්නේ ඕක තමයි. බලන්නකෝ මේ ජංගම මෙතන මොකුත්ම නැහැ ජංගම වගකීම්. එහෙනම් මොකද වෙන්නේ? අවසාන වත්කම් වල ශේෂයේ හිමිකම් සහ වගකීම් වලට සමාන වෙනවා කියද්දී
මේ හිමිකම් වගකීම් වල එකතු 1196ක් වෙද්දී අපිට තියෙන්නේ බැංකු ණය 300ක් විතරයි. එහෙනම් පුතේ ආරම්භයේ තිබිලා තියෙනවා 896ක් සමුච්චිත අරමුදල විදිහට. මොකද්ද අපි කරේ? ආරම්භක තත්ත්ව විස්තරය කරන්නේත් මේ වැඩේමනේ. වත්කම් ටික බැර කරලා වගකීම් ටික හර කරලා වගකීම් පැත්තේ තියෙන ඉතුරු ශේෂය සමුච්චිත අරමුදල විදිහට ගත්තානේ. මේ බලන්න වත්කම් ටික සටහන් කරා වගකීම් ටික සටහන් කරා වත්කම් වලින් වගකීම් අඩු කරලා මේ බලන්න මම සමුච්චිත අරමුදල අරන් තියෙනවා. එහෙනම් ওই විදිහට තමයි අපි ආරම්භක ශේෂය ඉවර කරන්නේ. මේ බලන්න සමාජික මුදල් වල දැන් අපිට පුංචි කතාවක් තියෙනවා. තව පුංචි කතාවක්. බලන්න සමාජික මුදල් අපි කියනවා මේ හම්බෙලා තියෙන 29400යි. හැබැයි අපි මෙතනින් කතාවක් ඉගෙන ගත්තා රුපියල් 600 ගානේ සමාජිකයෝ 50ක් ඉන්නවා කියලා. මොකක්ද කියන්නේ? රුපියල් 600 ගානේ සමාජිකයෝ 50ක් ඉන්නවා. ඒ කියන්නේ මොකද්ද පුතේ? මේ රුපියල් 600 ගානේ 50ක් ඉන්නවා සාමාන්‍ය සමාජිකයෝ. එහෙනම් මේ 600 ගානේ 50යි කියලා කියන්නේ රුපියල් 30000ක් වර්ෂයට අදාළයි සමාජික මුදල. ඒ නිසා ආදායම් වියදම් කියලා 30ක් අපි දා ගන්නවා. ආදායම් වියදම් කියලා 30ක් දා ගන්නවා. දාලා මෙතන ගෙනත් දා ගන්නවා සමාජික මුදල 30000යි. සමාජික මුදල 30000යි. එහෙනම් මොකද කරේ පුතේ? අපේ සමාජිකව 60යි 60න් 10ක් යාව ජීව එයාලගේ ආදායම අඳුරගත්තා. ඉතුරු 50 සාමාන්‍ය සමාජිකයෝ. සාමාන්‍ය සමාජිකයෝ 50 සමාජික මුදල් ගිණුමට හර කරා. ඒකේ වටිනාකම ආදායම් වියදම් ගිණුමට බැර කරා. දැන් අපිට පුළුවන් මේක සමාජික මුදල් ගිණුමේ ශේෂය හොයාගන්න 30යි 600ක් ඉන්නවා. ඒ කියන්නේ එක්කෙනෙක් තමයි අපිට ගෙවලා නැත්තේ සාමාන්‍යයෙන් 15ට ගෙන ගියා. මෙයා මොකද්ද මේ? ලැබිය යුතු සමාජික මුදල්. මොකද්ද කියන්නේ? 30000ක් හම්බෙන්න ඕන. හැබැයි එක සමාජිකයයි 49ක්ම සමාජික මුදල් ගෙවලා එක්කෙනෙක් අපිට දීලා නැහැ. මේක පුතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කමක් යටතේ දාන්න ඕන. මොකද්ද? සමාජික මුදල් ගිණුමේ ලැබිය යුතු සමාජික මුදල් ප්‍රමාණය ජංගම වත්කමක් යටතේ දාන්න ඕන. නමුත් අපිට ජංගම වත්කම ඒ කියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශන ඉල්ලලා නැහැනේ. ඒ නිසා අපි ඒක පිළියෙල කරන්නේ නැහැ. හරි. ඊට පස්සේ මෙන්න මේ ගිණුනුත් බලන්න ක්‍රීඩා උපකරණ ගිණුම අපිට මෙතනින් එහාට ගෙනිච්චට වැඩක්ද මේ පෙර වැඩනේ ගත්තේ. වැදගත් වෙන්නේ නැහැ. මොකද මූල්‍ය තත්ත්ව ප්‍රකාශනේ නැහැ. මෙයත් නැත. මෙයා අපි ගත්තා. ක්‍රීඩාංගනත් නැත. බැංකු ණය අපි ගත්තා මෙතන. හරිද? ඔය ඉතින් මූල්‍ය තත්ත්ව ප්‍රකාශන අවශ්‍ය නොවෙන නිසා මේ පෙර වැඩ අපි හදාගත්ත ගිණුම් ටික ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. ඊළඟට අපිට තියෙන්නේ මෙන්න මෙයාව තුලනය කරගෙන එන්න. එහෙනම් මේ බලන්න ගැනුම් සහ ආරම්භක තොග 50යි 8ක් අඩු වෙච්චාම 42යි 130න් 42ක් අඩු වෙච්චාම 88යි දල ලාභය. මෙතන එනවා 57000ක් වියදමක්. එතකොට 57000ක් අඩු වෙච්චාම අපි කියනවා 31යි ශුද්ධ ලාභය ආපන ශාලාවේ. එහෙනම් ආපන ශාලාවේ ශුද්ධ ලාභය 31000ක් වෙද්දී ඔය 31000 සමිතියේ ආදායමක් වෙනවා. ඒ නිසා ආදායම් වියදම් ගිණුමේ දානවා ආපන ශාලා ශුද්ධ ලාභය 31000යි. ආපන ශාලා ශුද්ධ ලාභය 31000යි. ශුද්ධ ලාභය 31000යි. ඔන්න ඔය විදිහට දැම්මා. හරිද? එතකොට මෙන්න ආපන ශාලාවේ ආදායම් ප්‍රකාශනය දැන් අපිට ගන්න පුළුවන් මේ ගිණුමත් තුලනය කරලා. කියන්නේ ආදායම් වියදම් ගිණුමේ කොච්චරක් ආදායම තියෙනවද කියලා. ආදායම් වියදම් ගිණුමේ කොච්චරක් ආදායම තියෙනවද කියලා බලන්න. ආදායම් පැත්ත ලක්ෂයයි 6000යි 30000යි 31000යි 160 1,67,000ක් තියෙනවා. වියදම් පැත්තෙන් අඩු වෙනකොට 10000යි 12000යි 140යි 8000යි 8000යි 12000යි 5000යි. අපිට අලාභයක් තියෙන්නේ. අතිරික්තයක් නෙමෙයි ඌනතාවයක් තියෙන්නේ. මොකද පුතේ මේ පැත්ත වැඩි. ඒ කියන්නේ වියදම් පැත්ත වැඩි 10යි 12යි 140යි 8යි 8යි 12යි 5යි 195ක් තියෙනවා වියදම්. 195ක් වියදම් තියෙනවා. නමුත් අපේ ආදායම් කියන්නේ 100යි 6යි 1යි 28ක් අඩු වෙච්චා මෙතනින් එනවා අපිට හම්බෙනවා 28යි ඌනතාවය 28ක් වෙනවා. ඇයි ඒ? ව්‍යාපාරයේ ආදායම්
තියෙන්නේ පුතේ වියදම් වලට වඩා අඩුවෙන්. ඒ කියන්නේ වියදම් 195ක් තියෙනකොට ආදායම් හම්බෙලා තියෙන්නේ මේකෙදී මොනවද? ඊට වඩා අඩුවෙන්. ඒ නිසා අපිට ඌනතාවයක් ඇති වෙනවා. ඊට පස්සේ මෙයාවත් තුලනේ කරලා ඉවර කරන්න. 60යි 54යි 15ට ගෙන ගියා 54යි. ඔන්න ඕක තමයි පුතේ. ඔය විදිහට තමයි අපි මොකක් කරන්නේද? 13 වෙනි අභ්‍යාසය. ලාභ අරමුණු කරනගත් සංවිධාන කියන පාඩමේ 13 වෙනි අභ්‍යාසය විසඳන්නේ. බලන්න 13 වෙනි අභ්‍යාසය කොහොමද අපි විසඳුවේ කියලා. පියවර කීපයක් ඔස්සේ අපි කලින් කතා කරපු පියවරයන් ඔස්සේම තමයි මේ වැඩේ දිගටම කරගෙන ආවේ. හරිද? එතකොට මේක කරගෙන එනකොට ඔයාලට ගැටලු සහගත තැන් තියෙනවා නම් ආයි වීඩියෝ එක බලන්න පුළුවන්. මම පිළිවෙලට පියවරෙන් පියවර ඔයාලව අරගෙන ආවා. පියවරෙන් පියවර ඔයාලව අරගෙන ආවා. එතකොට පුතේ අපි මං කියවනේ කලින් ලාභ අරමුණු කරනගත් අභ්‍යාසවලදී මේක අනිවාර්යෙන් වැදගත්. මොකද්ද වැදගත්? පියවර ටික අනුගමනය කරන්න ඕන. නැත්තම් වෙන්නේ පියවරෙන් පියවර ගියේ නැත්තම් ඔයාලා මේ අභ්‍යාසය මගදී ඇන ගන්නවා. හරිද? හරි. මම එතකොට ඔයාලට මේ කියලා දුන්නේ 13 වෙනි අභ්‍යාසය විසඳන විදිහ. අපිට තව ටියුට් එකේ තියෙනවා පුතේ 14, 15 සහ 16 කියලා අභ්‍යාස 7 තුනක් තියෙනවා. 14, 15, 16 කියලා. හරි. එහෙනම් පුතේ මෙහෙමයි. දැන් මම ඔයාලට 13 වෙනි එක මේ විසඳලා දුන්නා. එතකොට මම මේ වීඩියෝ එකෙන් ඔයාලට දෙන්නේ මේ 13 වෙනි අභ්‍යාසය විසඳීම විතරයි. එතකොට අපි දැන් සාමාන්‍ය පුතේ මාසෙට දවස් 4යි වෙනදට පන්ති කරන්නේ. එතකොට මේ විදිහට දවස් 4ක් කියලා කියන්නේ පැය දෙකේ පන්ති 4ක් කරන්නේ. එතකොට පුතාලට පැය දෙකේ පන්තියේදී අපි ඔයාලා ගණන් හදන කාලයත් එක්ක ඔක්කොම ගත්තාම පැය දෙක ගානට ඇඩ්ජස්ට් වෙලා එනවා. නමුත් මම මේ වීඩියෝ එක කරනකොට මම උගන්වනවා විතරයි මම අනවශ්‍ය කැලේ ඉවත් කරනවා. එතකොට ඒකත් එක්ක ඔය පැය දෙකේ පන්ති අපිට ගොඩක් වෙලාවට පැය එකමාරකට එකයි කාලකට කෙටි වෙනවා. ඒ නිසා මම ඔයාලට තීරණය කරලා තියෙනවා මාසෙට 4ක් නෙමේ 5ක් හෝ 6ක්. 5ක් හෝ 6ක් වීඩියෝ ඉදිරිපත් කරන්නට. රිවිෂන් එක සුපුරුදු පරිදි අපි Zoom එකෙන් කරගෙන යනවා උපරිම පුළුවන් කාලයක් වෙනකම්. මොකද එතකොට ඔයාලට මට පුළුවන් ඔයාලා කොහොමද මේ පාඩම් වලට ඇටෙන්ෂන් එක කියලා දැනගන්න. නැත්තම් මේක කරන්න අමාරුයි. සුපුරුදු පරිදි අපි ඉරිදා 1-3 රිවිෂන් එක Zoom එක හරහා අපි කරගෙන යනවා. හැබැයි තියරි ක්ලාස් එකේ මම මේ විදිහට අරන් යන්නේ. හරිද? එතකොට ඔයාලා කැමති නම් කියන්න තියරි එක උගන්වලා රිවිෂන් එක Zoom එකෙන් කරන්න සර් නැත්තම් අනිත් පැත්ත මාරු කරන්න රිවිෂන් එක උගන්වලා තියරි එක Zoom එකෙන් කරන්න කැමති විදිහක් කියන්න. හරිද? ඒ නිසා අපි ඒකත් ඒ තොරතුරුත් ඒ කියන්නේ ඔයාලගේ හම්බෙන කමෙන්ට් උත් එක තමයි මම ඉස්සරහට යන්නේ. මේ ගාන ඔයාලා හොඳට දෙතුන් වතාවක් බලලා හදන්න. දැන් මම අද මේ ගාන දුන්නට පස්සේ ඔයාලා දෙතුන් වතාවක් හදන්න. හදලා බලන්න මම මේ සතියේ අන්තිම දැන් අපි මේ ඉන්න දවසත් එක්ක ගත්තාම තව දවස් 3කින් විතර මේක ඊළඟට කීවෙනි ගානද 14 වෙනි අභ්‍යාසයක් දෙනවා. හරිද? හැබැයි මතක තියාගන්න මේ හම්බෙන වීඩියෝ ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම මතක තියාගන්න මේ හම්බෙන වීඩියෝ ඔයාලට ලින්ක් එක වෙන අයට ෂෙයා කරන්නත් බෑ. ඒ වගේම අනිත් එක තමයි මගේ දරුවෝ මන් දන්නවා මගේ විශ්වාසය රකින්නවා කියලා. අනිත් එක තමයි මේ වීඩියෝ එක තියෙන්නේ පුතේ කලින් වීඩියෝ එක මම YouTube අප්ලෝඩ් කරපු නිසා ඔයාලට මම ඒක අයින් කරේ නෑ. අඩුම තරම් ප්‍රයිවසි එකක් දැම්මේ නෑ. ඔයාලට සහ අපේ අලුත් ළමයින්ට බලන්න පුළුවන් අපේ වීඩියෝ එක කොහොමද කියලා. ඒ කියන්නේ මම කරන වැඩපිළිවෙල කොහොමද කියලා බලලා එයාලට ජොයින් වෙන්න පුළුවන් නිසා මම ඒක තිබ්බා. හැබැයි මෙතනින් එහාට ඒ වැඩේ වෙන්නේ නෑ. මම මෙතනින් එහාට මේක කරන්නේ එක්ක Google Classroom එක හරහා හෝ එහෙම නැත්නම් අපේ කුරුණෑගල සිප්පේ අධ්‍යාපන ආයතනයෙන් හඳුන්වලා දීලා තියෙන www.sipway.lk කියන වෙබ්සයිට් එක හරහා තමයි කරන්නේ. එතකොට ඔයාලට මේකට අවස්ථාව හම්බ වෙන්නේ පුතේ මම ලබා දෙන ටයිම් ඩියුරේෂන් එක තුල විතරයි. කාලය තුල පමණයි. හොඳට අවධානයෙන් මතක තියාගන්න. සර් ඊළඟ දවසේ පාඩම කරන දවසේ මේක ඉගෙන ගන්නවා කියලා තියාගන්න එපා. මේක කරන්නේ පුතේ අපි මම මේක දෙන්නේ සඳුදානම් වීඩියෝ එක දෙන්නේ අඟහරුවාදා නෙමේ බදාදා. හරියට මම පැය 48ක් ඇතුළත මේක එක්ස්පයර් වෙන්න දානවා. ඒ කියන්නේ මට පුළුවන් මේ වෙබ්සයිට් එකෙන් තුලින් ඔයාලගේ මේ වීඩියෝ එක එක්ස්පයර් වෙන ඩේට් එක තීරණය කරන්න, ටයිම් එක තීරණය කරන්න. එතකොට මම අප්ලෝඩ් කරන ටයිම් එකත් එක්ක පැය 48යි වීඩියෝ එක තියන්නේ. ඒ නිසා අය කිසිම එක්ස්කියුස් එකක් සමාවක් තියන්නේ නැහැ. ඒ නිසා වැඩ කරන්න ඕන. අනිත් එක පුතේ 2021 ඔයාලා තමයි දැන්
20 ඉවරයි. 20 ඊයෙන් පස්සේ විභාග ඉවරයි. විභාගයෙන් පස්සේ ආයෙත් 20 ගැන කතා කරන්න දෙයක් නැහැ. රිසල්ට් එනකොට විතරයි යාලා ගැන ආයෙ කතා කරන්න තියෙන්නේ. දැන් ඔබේ වාරය. ඔබේ වාරය ඔයාලා අනිවාර්යෙන් ගන්න ඕන. හැබැයි පුතේ ප්‍රශ්න තියෙන්නේ රටේ තියෙන අයහපත් තත්ත්වය. අයහපත් තත්ත්වය කෙසේ තිබුණත් ඔයාලා 2021 අගෝස්තු හෝ අඩුම කියමුකෝ දෙසැම්බර් 2021 දෙසැම්බර් හරි ඔයාලා විභාගෙට මුහුණ දෙනවා. ඒ නිසා අනිවාර්යෙන් වැඩ ටික කරන්න. පන්තියේ අනිවාර්යෙන් වැඩ ටික කරන්න. මොකද පුතේ පන්තියේ භෞතිකව කරන්න බෑ. පන්තියේ භෞතිකව කරන්න බැරි නිසා අර දෙමෝපියන්ගේ උවමනාවට පමණක් පන්ති පැමිණි දරුවන් මේ අවස්ථාවේදී හැලෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් කරන්න දෙයක් නැහැ. මම පෞද්ගලිකව දෙමෝපියන්ටත් කතා කරනවානේ. නමුත් කරන්න දෙයක් නැහැ. ඒ නිසා පුතේ මේ වගේ වෙලා තියෙන මේ අපි කියන විදිහට රටේ තියෙන අයහපත් තත්ත්වයක් අවස්ථාවක ඔයාලගේ යුතුයකමත් වගකීමත් අනිවාර්යෙන් ඉෂ්ට කරන්න. ඒ වගේම මතක තියාගන්න ඔයාලට ලොකුම වගකීම තියෙන්නේ කොහොම හරි 2021 එක්සෑම් එක කොට දාගන්න එක. 20 විභාගෙ ලිව්වා ප්‍රතිඵල ආවට පස්සේ කට්ටියගේ බලමු. ගොඩක් කට්ටිය පේපර් එක ලේසි කියනවා, ගොඩක් කට්ටිය පේපර් එක අමාරුයි කියනවා. ඉතින් එක එක අය එක එක කතා කියනවා. ඉකෝන් පේපර් එක අමාරුයි කියනවා, BS එක අවුලක් නැහැ කියනවා, account එක අමාරුයි, දෙක ලේසි කියනවා. බලමු ළමයින්ට දැනෙන විදිහ අපි කොහොමද යාළගේ ප්‍රතිඵලත් එක්ක ඒ ගැන එතකොට සාකච්ඡා කරමු. ඔයාලට දැන් තියෙන්නේ දැන් ඔබේ වාරේ නොවැම්බර් ඉඳලා ලබන අවුරුද්දේ නොවැම්බර් හෝ දෙසැම්බර් විභාගෙ තියෙනවා කියලා උපකල්පනය කරමින් තව අවුරුද්දයි කියලා හිතාගෙන හරි අගෝස්තු තියෙනවා කියලා උපකල්පනය කරමින් හරි අපි අපේ ගමන යමු. මේ යන ගමනේදී අනිවාර්යෙන් වැඩ කරන්න, විශේෂයෙන් අපේ කොල්ලෝ ටික අනිවාර්යෙන් වැඩ කරන්න. නැත්තම් වෙන්නේ පුතේ ඔයාලා මේ පාඩම් වලින් මග ඇරලා ඔයාලා ආයි ඔයාලගේ අධ්‍යාපනයේ කඩාකප්පල් වෙන එක. එහෙම වුණොත් ඔයාලට ඉතුරු වෙන්නේ ඇත්තම කතාව ඔයාලා සහ මම විතරයි. ආයි අපිට වෙන පාරවල් හොයන්න බැරි වෙනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී තව දවස් 2-3ක් ඇතුළත මම ඊළඟ 15 වෙනි 14 වෙනි අභ්‍යාසය කරලා දානවා. ඒකෙදිත් හම්බෙනකම් අපි ඔයාලට සමුදෙනවා. එහෙනම් අපි ගිහින් එන්න. ආයිබෝවන්. බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න.